අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක තැත්තකෙන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම බුද්ධි දනුකාවේ සිංහ. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. යතුරුපැදි මාරයෙකු පදික මාරුව මතදී මල් කැකුළු දෙකක් බිලිගනි. ගැබිනි මවටත් බරපතලයි. කොරෝනා දෙවන රැල්ල 23000 පනිද්දී අටලුගම අවදානම තවත් වැඩි වේ. අඩුම ගානේ දවස් 2-3කට හෝ මේ ප්‍රදේශවල නිරෝධයන ඇඳිරි නීතිය පනවන්න පුළුවන් නම් ඒ හරහා යම් පාලනයක් මීට වඩා ඇති කරගන්න පුළුවන්. මහර ගැටුමෙන් මියගිය දෙදෙනෙක් හඳුනා ගැනී. ගැටුම පිළිබඳ CID 76 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී. කොරෝනා නිසරු කරන ගිනිකෙලි කර්මාන්තකරුවන්ගේ නත්තල. හඳේ කොඩිය ගැසූ චීන්නු පසුත් රැගෙන ඒ. මොරටුව එගඩුවෙන ප්‍රදේශයේ පදික මාරුවක් මත සිදු අනතුරකින් ගැබිනි මවක තුවාල ලබා ඇගේ සිඟිති තියනියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් ගැටේ අනතුර සිදු ඇති අතර සැකකාර යතුරුපැදිකරු මීට දින කිහිපයකට පෙර තරඟයට යතුරුපැදි ධාවනය කර පොලිස් අත්අඩංගුවටගෙන මුදාහැර සිටි පුද්ගලයෙක්. දවසේ පුවත පානදුර මොරටුව එගොඩුවෙන නවගාලු පාරේ පදිකමාරුවේදී යතුරුපැදික ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුද්දක සහ අවුරුදු 7ක කුඩා දැරියන් දෙදෙනෙකු මිය ගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බරපතල තත්ත්වයේ පසු 24 හැවිරිදි ගැබිනි මව පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර ඇවුණා. ඒ රාත්‍රී 10:30ට පමණ සිදු වූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මොරටුව එගොඩුව වෙන ජෝසප් පෙදෙසේ පදිංචි දැරියන් දෙදෙනෙකු වන අතර බරපතල තුවාල ලැබූ මව තෙමස් වේති ගැබිනියක්. මෙම ගැබිනි මව අවුරුද්දක් වයසති දැරිය වඩාගෙන අනෙක් දැරිය අතින් අල්ලාගෙන පදික මාරුවෙන් පාර මාරුවීමේදී පානදුර දෙස සිට මොරටුව දෙසට අධික වේගෙන් පැමිණි යතුරු පැදික ගැටී තිබෙනවා. බයික් එක ආපෙත් හරේ නිදාගෙන ආවේ මේව. ඒකේ උලං කපායනෝයි මම මේ පැත්තෙන් පැන්නේ. වාහන තිබ්බේ නැහැ. වාහන තිබ්බේ නැතිඳ තමයි අරයත් පැන්නේ. අරයා මේන් පයින්නකොට මම බයික් එක දැක්ක මේ හරියේ. ස්පීඩ් එක. ඉතිකලා ඒතකොට දැක්කේ නෑ අර කායිරෙන් පයින් එක්කනාව ඔය එක දැක්කේ ගමන් මේව නැගිට්ටා. නැගිට්ටපාර බ්‍රේක් කරෙත් නෑ. මම හුක් කියනත් එක්කම අප්පගෙන ගියා. බයික් එක නේද අපුල්ලගෙන යන ආරේට ගින්දර දාගෙන. එයාගේ ලොකුලම අරගෙන මම ස්පිරිතාලෙට ගියා. අම්මගේ දත්ත වාස්කම් දැල්ලාදී වගේ කෙල්ල දෙන්න. අපරාකෙට මේක. අනේ වගේ කෙල්ල යන්න නැති වෙතනින් පැනලා අම්මා පත්තිකක් යන්න නැති හරි දුකක් ඉන්නේ මගේ කෙල්ල දෙයියනේ. මගේ කෙල්ල යතුරුපැදියේ ගැටුණු ගැබිනි මව පදික මාරුව අසල මැද වැටී තිබෙනවා. අවුරුද්දක් වයසති දැරිය මීටර 10ක් සහ අවුරුදු 7ක් වයසති දැරිය මීටර 20ක් පමණ දුරට විසිවී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙතන පාර පයින්න අපරාධයට යන්න එළමේ ඉඳලා දින මේ කහයිද ඉන්නකොට එකපාරටම අර ෆොටෝ බයික් කාර්යයක් ගහගෙන ගිය පින්මම අම්මා ඔතන එක ළමෙක් හදන අනිත් ළමයා ඊගාව තැන. ළමයි දෙන්නම ඉවරයි අම්මට අමාරුයි ළමයි දෙන්නම බයිසිකල් වේස්තන මාත්‍ය දැන් අවුරුදු ගානක් තිස්සේ මේක නවත්තන්න බෑ. අද එක දරුවෙක් ඒ ගෑණිගේ බඩේ මේ ළමයි දෙන්නෙක් නැගලා ඉන්නේ. අන්න අප්පිටාල ඉන්න කායිර මෙතන බයිසිකලේ තියෙන තුර මීටර 150ක් දුරින් බයිසිකලේදී පොඩි පය එමක් කැවිලද්ද කියලා මේගොල්ලෝ. මම ලේන් එක බයික් එක තියෙනවා 1 පොලිසියත් නැහැ දැන් බොරුවට ඉන්න පොලිසිය ඔක්කොම ඇවිල්ලා තේරුම පදින්නේ බීලා ඒක බුදු ගාලා එක්ක අයිස් ගාලා එක්ක පෙති ගාලා ඒව මොන මගුලකවත් නැහැ ඒව ඔක්කොම පොලිසිය දන්නවා ඒක අනිවාර්යෙන්ම යතුරුපැදිය දහවනය කළ 20 හැවිරිදි සැකකරු සුළු සීරීම් තුවාල ලබා ඇති අතර ඔහු එගොඩු වෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවේ පසුවන යතුරුපැදිකරු මීට සති දෙකකට පෙර මහමාර්ගයේ තරංගයට යතුරුපැදි දහවනේ යෙදී සිටියදී පානදුර දකුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට රුපියල් 15000ක දඩ මුදලක් ද නියම කරන බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවේ සිටින සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දවසේ පුවත. තවත් COVID-19 ආසාදිතයින් 521 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. මේ අතරින් අකණ්ඩව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඒ සමග COVID දෙවැනි රැල්ලෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23000 සීමාව ඉක්මවා ගියා. ගත වූ දින තුළ COVID-19 ආසාදිතයන් 521 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් අතරින් 517 දෙනෙකුම දේශීයව හඳුනාගත් ආසාදිතයන්. එනෝ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID පොකර 23005ක් දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 26559ක් ලෙසයි. වාර්තා වූ නව ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 342ක්. ඉන් 318 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා සීමාවෙන්. එනෝ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 82ක්, වැලිකඩින් 73ක්, දෙමටගොඩින් 59ක්, මරදානෙන් 38ක්, මට්ටකුලින් 31ක්, වැලවතෙන් 19ක් සහ කොළඹ මහනගර සභා සීමාවට අයත් තවත් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයන් 16 දෙනෙක් වාර්තා වුණා. මේ අතර හුදකලා කිරීමට ලක් කර ඇති බොරැල්ල සිසිරෝ වෙන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ හුදකලා කිරීමට ලක් කර ඇති තමන් දැඩි අපහසුතාවට ලක් වී ඇති බව පවසමින් මේ අතර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශවාසීන්ද ඊයේ පස්වරුවේ විරෝධතාවක නිරත වුණා. අපි තමයි ඉස්සෙල්ලා මේ ගමෙන්ම ලොක්ඩවුන් කරේ. නමුත් අපිට කිසිම දෙයක් කාලැට් එක දෙයක්වත් හම්බුන්නේ නැහැ. කියන්න ඕන අයට කිව්වට වැඩක් නැති නිසා තමයි මේ මාරේ. කිසිමම කෙනෙක් බලන්න ආවේ නැහැ. ග්‍රාම සේවකගේ 10000 බඩු මල්ලේ රුපියල් 7000ක බඩු නැහැ. ඒක අපි ළඟ බිල් තියෙනවා. උණු වෙච්ච එළවලු දාපු බඩු මල්ල. මේ රෝගය දැඩි ලෙස උත්සන්න වෙලා මේ පැතිරිලා යනවා. ඒක තේරුම් ගන්න ප්‍රථමයෙන් හුදකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා. මේ ලොක්ඩවුන් කරපු මහල් නිවාස ගණනාවක මේ වන විට රෝගීන්ගේ වාර්තා වීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ නොවන රෝග වලින් පෙළෙන අයට අවශ්‍ය කරන ප්‍රතිකාර ඒ ස්ථානවලටම ගොස් ප්‍රතිකාර කිරීම හේතු කොටගෙන ඒ ප්‍රදේශවල අපිට අර මුලින් වාර්තා වුණු ආකාරයේ අසාමාන්‍ය මරණ වාර්තා වීම අඩු වෙලා තියෙනවා. ඒ වගේම රෝගීන් හමු වීමත් යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය නැවත සමාලෝචනය කරලා ක්‍රමානුකූලව මේ ලොක්ඩවුන් කරන ප්‍රදේශ අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරાવી. එහෙම නැති වුණොත් සිද්ධ වෙන දේ තමයි ජනතාව අතර මේ හුදකලා කිරීම සම්බන්ධයෙන් විරෝධාකල්පයක් බිහි වුණොත් එහෙම අත්‍යවශ්‍ය අවස්ථාවකදී අපිට ප්‍රදේශ හුදකලා කිරීමේදී ජනතාවගේ ප්‍රතිරෝධයක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වන විශේෂ මේ සතියාන්තයේ තත්ත්වය සමාලෝචනය කළා එළමෙන සතිය වෙනකොට මේ හුදකලා බව ඉවත් කළ හැකි ප්‍රදේශ මොනවද කියලා හඳුනගෙන ඒ තත්ත්වය ඇති කරන්න කියලා. මොකද ජනතාවගෙන් විතරක් නෙමෙයි අපි දැක්කා රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ වෙත පැමිණියා මේ රටේ ප්‍රධානම කලාකරුවන් රාශියක් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ ශිල්පීන් ගණනාවක්. ඒගොල්ලෝ ප්‍රශ්න ගැන අහුම්කම් දෙනකොට ඊටාම පැහැදිලි මෙතන සෞඛ්‍යමය ප්‍රශ්නයකට එහා ගිය ප්‍රශ්නයක් මේ හරහා නිර්මාණය වෙලා තියෙනවායි කිය. ඒ අනුව මේ තියෙන සීමා දැන් උදාහරණ විදියට විවාහ මංගල උත්සවය සඳහා දැනට පනවලා තියෙන සීමාව 50ක වගේ සීමාවක්. එතකොට ඒක ශාලාවේ 4500කට ඉන්න පුළුවන් තැනක් නෑ. එතකොට 50 කියන සීමාව අපි මීට වඩා එහා පැත්තට ගෙනියන්න පුළුවන්. ඒ වගේ මේ කටයුතු වලදී විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මේ රට නාම සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට ගෙන යාම සඳහා අපිට වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ගත වූ දිනය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයන් 91 දෙනෙක් වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 44ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 17ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙනවා. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගියා. ඔහුගේ මරණයට හේතුව වී ඇත්තේ COVID-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයයි. මේ අතර අටලුගම ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තා වීම ඉහළ ප්‍රතිශතයක පැවතීම සැලකිල්ලටගෙන එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි
නීතිය පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. දැන් අලුතෙන් එන PCR ප්‍රතිඵලනේ 50% විතර පොසිටිව්. මේක සැලකිය යුතු වගේක්. මේ දක්වා මේ සමාජයේ මේ විදිහට ලොකු නියදියක පොසිටිව් වීමක් අපි දැක්කේ නැහැ. මෙච්චර ප්‍රතිශතයක් 20000ක විතර ජනගහනයක් ඉන්නවා මේ ප්‍රදේශය තුල. ඒතකොට ඒකෙන් 4000ක් පොසිටිව් වුණත් ඒක විශාල අවදානමක් වෙනවා අපේ රටේ පද්ධතියේ සීමාවන් පවත්වාගෙන යාමේ. අටලුගම වගේ දුෂ්කර ප්‍රදේශවලට ඒ කියන්නේ මේ පාලනය කිරීම අමාරු වෙලා තියෙනවා. ජනතාවගේ සහයෝගයත් යම් අඩු මට්ටමක තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් අර හුදකලා කිරීම කියන එකට එහා ගිහිල්ලා පොලිස් ඇඳිරි නීතිය පනවලා සීමිත දවස් ගානකට වෙන්න පුළුවන්. මොකද එතකොට තමයි අපිට මේ රෝගීන් ටික සහ ආවේක්ෂණ ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වලට වඩාත් හොඳින් කරගන්න පුළුවන්. ඒ සඳහා අඩුම ගානේ දවස් 2-3කට හෝ ඒ ප්‍රදේශවල නිරෝධය ඇඳිරි නීතිය පනවන්න පුළුවන් නම් ඒ හරහා යම් පාලනයක් මීට වඩා ඇති කරගන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස් විමසලා අවශ්‍ය තීන්දුව తీරන කඩිනමින් ප්‍රකාශයට පත්විය යුතුයි. මේ අතර මාතර වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මේ අතර මීට පෙර COVID-19 ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමෙන් පසු සංචරණ සීමා පැන වූ නෝටන් බ්‍රිජ් දඬුකැලේ වතුයායේ එකම පවුලේ තිදෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඊට වයස අවුරුදු 10 සහ 8 යන වයසුල දරුවන් දෙදෙනෙකු අයත්. මේ අතර මීට පෙර COVID-19 ආසාදිතයින් වාර්තා වූ අවිස්සාවේල සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි තවත් කර්මාන්තශාලා 3කින් නව ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අපනයන සැකසුම් කලාපයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නතක් මෙරට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනයේ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුවන මහතා අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරා ලබන අවුරුද්දේ 2021 පෙබරවාරි මාසේ දෙවනි සතිය වගේ වෙනකොට ශ්‍රී ලංකාව ඇතුළු මේ වෙනකොට ඉල්ලීම් කරලා තියෙන රටවල් වලට එන්නතක් ලබා දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය වුණ අපිට ලබා දුන්නා. ඇත්තටම ෆයිසර් සමාගම විසින් නිපදවපු එන්නත නිෂ්පාදනය කරපු මොහොතේ සිට එන්නත ලබා දීම දක්වාම නඩත්තු කරන්න ඕන සෙල්සියස් අංශක ඍණ 70ක. නමුත් අපේ වගේ රටකට ඒක ප්‍රායෝගිකව ඉතාම අපහසු තත්ත්වයක්. මොකද මිල අධික උපකරණ ඒ වගේම ප්‍රවාහනය කරන ඒ වාහන ලබාගත යුතුයි. එවන් මට්ටමේ පහසුකමක් අපේ රටේ දැනට තියෙන්නේ විශ්වවිද්‍යාල කිහිපයක සහ ලේ බැංකුවේ පමණයි. ඉතින් ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරගෙන යනවා. යම් හේකින් මේ එන්නත ලබා දෙන්න අවස්ථාවක් ඇති වුණොත් එහෙම අපි කොහොමද කරන්නේ කියලා. නමුත් මේ දැනට තියෙන තත්ත්වය මත ඒක කරන එක ලංකාවට පමණක් නෙමේ පොදුවේ ඒ නිෂ්පාදන සමාගමෙන් නිෂ්පාදන රටෙන් ඈත තියෙන හැම රටකටම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් 11 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනා ගැනීමට හැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මහර සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමේ නිලධාරීන් සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කරලා තිනවා. මුලින්ම නිලධාරීන් 12 දෙනෙක්ගෙන් මේ විමර්ශනය ආරම්භ වුණේ. පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මේ විමර්ශනය සිදු කරනු ලබන්නේ. ඊයේ දිනේ තවදුරටත් ප්‍රකාශ 21ක් සටහන් කරලා තියෙනවා. ඊයේ දිනේදී විශේෂයෙන්ම බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රකාශය දීර්ඝ ලෙස සටහන් කරනු ලැබුවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුළු ප්‍රකාශ 78ක් පමණ සටහන් කර තිබෙනවා. මේ සම්බන්ධ විවිධ වීඩියෝ පට තිබෙනවා. ඒ වගේම ඒවා අධ්‍යයනය කිරීම, ඒ වගේම ඒ සඳහා අනුබල දුන්නු යම් කණ්ඩායමක් ඉන්නවා නම් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම අපේ අරමුණ වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී වත්තලගරු අධිකරණයට සාමාන්‍ය පරිදි දැනුම් දෙනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිගේ නියෝගය මත මෙම විමර්ශනය බාරගත් බව. පසුගිය 29 වනදා පසොරුවේ මහර බන්ධනාගාර පරිසරයේ තිබූ නොසන්සුන් තත්වයෙන් මියගිය රැඳවියන් 11 දෙනා අතරින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මේ අතර මියගිය රැඳවියන්ගෙන් 2 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙම මෘත ශරීර 11න් මෘත ශරීර දෙකක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. එක් මෘත ශරීරයක් යායල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගේ, අනෙක් මෘත ශරීරය හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගේ වත්තල. මොවුන් දෙදෙනාම මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ජායල සහ කිරිබත්ගොඩ පොලිසිය මගින් රිමාන්ඩ් භාරයට පත් කර සිටි අය බවටයි වාර්තා වෙන්නේ. එම මෘත ශරීර හඳුනා ගැනීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම එම ඥාතීන් මෘත ශරීර හඳුනා ගැනීමට නියමිතයි. මීට අමතරව විශේෂයෙන්ම මේ සියලු මෘත ශරීරවල ඇඟිලි සලකුණු ලබා ගැනීමක් සිදු කර තිබෙනවා. ඒ ඇඟිලි සලකුණු ලබා ගැනීමට හේතුව හඳුනා ගැනීම සම්බන්ධව නිශ්චිතම දත්ත ලබා ගැනීම සඳහා ඒකම
විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මේ මృత ශරීරවල DNA පරීක්ෂණ සිදු කිරීම සඳහා සාම්පල් ලබා ගැනීමටත් නියමිතව තිබෙනවා. හඳුනා ගැනීම නිසැකවම තහවුරු කිරීම සඳහා මුලින්ම මේ විමර්ශනය ආරම්භ කළේ රාගම පොලිස් ස්ථානය මගින් රාගම ස්ථානාධිපතිවරයා විසින්. ඒ අනුව ඔහු විසින් මරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය දායකත්වය සලසනවා. මේ අතර මහර බන්ධනාගාරය ඇති වූ සිද්ධියත් සමග බන්ධනාගාර තදබදය අවම කිරීම සහ කොවිඩ් වසංගතයෙන් රැඳවීම ආරක්ෂා කර ගැනීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලෝහන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවට යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සියලුම බන්ධනාගාර පරිශ්‍රයන් තුළ සිදු කරන දෛනික PCR පරීක්ෂණ ගණන ඉහළ දැමීම හා කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු තිබෙනවා. එමෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් නිදහස් කිරීමට හැකියාව ඇති රැඳවියන්ට PCR පරීක්ෂණ කඩිනමින් සිදු කර විධිමත් නිරෝධායන ක්‍රියාවලියකින් අනතුරුව සමාජගත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා සඳහන් කළේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය එම බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලිවලට සම්බන්ධ කණ්ඩායම් කිහිපයක් අතර ඇති වූ විරසකයක් මත හටගන්නට ඇති බවට සැක පළ කරන බවයි. මීට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න නිසැකවම හඳුනා ගැනීම සඳහා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ භාර අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවේ නිර්දේශ අවශ්‍ය වන බවද මහර බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කළා. දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. ශානි අබේසේකර තමයි යහපාලන ආණ්ඩුවේ රැකවරණය වෙනුවෙන් පවත්වා ගැනීම වෙනුවෙන් සියලුම අනවශ්‍ය වැඩ සිදු කරපු කෙනා. ඒ හින්දා ශානි අබේසේකර වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායමත් ශානි අබේසේකර සමග දුරකථන සංවාද පවත්වලා විවිධ පොලිසියේ තීන්දුව වලට බලපෑම් කරපු අයත් මං හිතන්නේ අද කලබල වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොමිසම් සභාව හරහා හෙළිවන තොරතුරු මත. ඒ හින්දා ශානි අබේසේකර වෙනුවෙන් පෙනී හිටින අය, ඒ වෙනුවෙන් කතා කරන අය අනිවාර්යයෙන්ම පහුගිය රජය ක්‍රියාත්මක වෙද්දී දේශපාලන වශයෙන් විවිධ පුද්ගලයන්ට දඩුවම් දෙන්නත් රජයේ සේවකයන් රාශියක් ගෙනියලා කට උත්තර අරගෙන සිරගත කරන්නත් අපේ රටේ මහා සංඝරත්නය ඇතුළු ඒ සියලු දෙනා සිරගත කරන්නත් සහයෝගය දක්වපු අය කියන එක විතරයි අපිට කියන්න තියෙන්නේ. ශානි අබේසේකර පහුගිය යහපාලන ආණ්ඩුවේ දඩයන් සොනගයා කියලා කිව්වට කමන්නේ නැහැ. සියලු දේ දඩයන් කරපු දෙනාට රාජකාරී කරනකොට නීති ක්‍රියාත්මක කරනකොට හරි කැහිල්ලක් ඇති වෙලා තියෙනවා, හරි ශෝකයක් ඇති වෙලා තියෙනවා විපක්ෂයට. විපක්ෂයේ වෙනුවෙන් ඒ තාම වැරදි වැඩ වලට නායකත්වය දුන්න නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටීම සාධාරණයි. ඒගොල්ලෝ දේශපාලන දඩියම සම්පූර්ණ කරන්න බාර දුන්න පුද්ගලයා තමයි අද ඔය සිරගත වෙලා ඉන්නේ නීති අනුකූලව. අයවැය කාරක සභා අවස්ථාවේ වරාය හා නාවික අමාත්‍යංශය සහ තවත් රාජ්‍ය අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් පළවීම හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කාඩ්නල් උන්වහන්සේට විශාල හිතැවුලක් වෙලා තියෙනවා. මේ රජය එදා කිව්ව විදියට නෙමෙයි අද පරීක්ෂණය කරන්නේ. ජනාධිපතිතුමාට අගමැතිතුමාට කිව්වා මේක ඉතා ඉක්මන් කරන්න කියලා. ඒ අනුව මම හිතනවා නොබෝ දිනකින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයන කොමිටියේ වාර්තාව වෙනවා. ඒ වාර්තාව ආපුවම මේ මරුණු අහිංසක මිනිස්සුන්ට අසාධාරණයට විරුද්ධව කතා කරනවා කියන එක ඉතාමත් පැහැදිලිව අවස්ථාවේදී පාර්ලිමේන්තුව කියනවා. කාඩ්නල් උන්වහන්සේ විශේෂයෙන්ම රජයට මතක් කරන්නේ මේ පරීක්ෂණ බෝම්බ තියපු පුද්ගලයෝ. මේකට පිටිපස්සේ හිටිය මහා මොලකරුවන් අල්ලන දිශාවට මේ පරීක්ෂණය යන්න ඕනේ කියලා. මම මතක් කරන්න කැමති අපි රජයේ කිසිසේත්ම දේශපාලන වාසියක් මේකෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දේශපාලන දඩේම යන්නෙත් නැහැ. මේ පරීක්ෂණ වලට අපි අත ගහන්නේ නැහැ. ගිය ආණ්ඩුව වගේ නෙමෙයි. ගිය ආණ්ඩුව අත ගැහුවා, ටෙලිෆෝන් කෙරුවා, නඩුකාරයන්ට කතා කෙරුවා, පොලිසිය ඉහළ නිලයි CI ඩිරෙක්ටර්ට කතා කෙරුවා. ඉතින් අපි ඒවා දැක්කා. මේ අයට දඬුවම් කළ යුතුමයි. ජනාධිපතිතුමාත් රජයත් සම්පූර්ණ මේ වෙනුවෙන් පෙනී හිටිනවා. ඊළඟට අපේ කාඩිනල් හිමිපාණන් උන්වහන්සේට ඔබතුමාලගේ ආණ්ඩුවෙන් මඩ ගැහුවා. හරෙන් ප්‍රනාන්දු. එකවරක් නෙමෙයි තුන් වරක් කාඩිනල් හිමිපාණන්ට අපහාස කෙරුවා. රංජන් රාමනායක ඊළඟට මහා සංඝරත්නයට අපහාස කෙරුවා. ඒ විතරක් නෙමෙයි දේශපාලන පරිගැනීම් වලට ලක් වෙච්ච අය සාධාරණත් හිටු වෙන්න. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා දැනගන්නේ අරින් විතරයි. ඉතින් අරින් තමයි තමුන්නාන්සලා පිළට නායකත්වය දෙන්නේ. සජිත්ට නායකත්වය දෙන්නේ අරින්. අරින් ඉස්සලා අයින් කරලා ඉන්න. අරින් තමයි කාඩිනල් හිමිපාණන්ට දොස් කිව්වේ. අපි කියන්නේ එදා බලය ගන්නකොට කරපු ප්‍රකාශ අද වෙනකොට ක්‍රියාත්මක කරන්න. ගරු කතානායකතුමනි මේක පාලනය කරන්න. මොකද අපිට කතා කරන්න බෑනේ. නිස්සද්ද වෙන්න මන්තුමාලා. අපි ඇව්වේ ලංසා ඇමතුමාගෙන් කාඩ්නල් උන්වහන්සේ කියන දේ වැරදිද? උන්වහන්සේනේ කියන්නේ ඔබතුමාලා හරියට පරීක්ෂණයක් කරන්නේ නැහැ කියලා. කාඩිනල් හිමිපාණන් කිය ප්‍රකාශය
පිළිබඳව අපි එතුමාගේ ප්‍රකාශයත් එක්ක තමයි ඉන්නේ. අපි පැහැදිලිව කියන්නේ මේ පරීක්ෂණය ඉතා ඉක්මනින් කරලා ත්‍රස්තවාදීන්ට උදව් කරපු ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දුන්නු ඒ සියලු දෙනා විශේෂයෙන් ඒ සිද්ධිය වෙන්න ඉස්සලා වනාතවිල්ල සිද්ධියේදී සැකකාරයන්ව බේරගත්තු ඒ අයත් අල්ලලා එයාට දඬුවම් කරන්න ඕනේ කියන එක තමයි පැහැදිලිව කියන්නේ. ගරු කතානායකතුමනි ඔබතුමාට ඉස්සෙල්ලා හිටපු මේ පුටුවේ පළවෙනි වරද්ද කරේ මෙතනින් ගරු කතානායකතුමනි. මෙතනින් තේරීම්කාරක සභාවක් දෙම පොලිසියට කරන්න තියෙන යුතුයකම කරන්නේ නැතුව පාර්ලිමේන්තුවෙන් පුළුවන් ද බෝම්බ ගහපු ඒවා අල්ලන්න. එතකොට අද වෙනකොට කාඩ්නල් උන්වහන්සේට ඒ යන දිශාව පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේක ඉවර වෙනවා මේ කොමිසම ඉවර වෙනවා කියන එක නෙමෙයි. මේක හරියට පරීක්ෂණ කරන්න ඕනේ මේ පොලිසිය සහ ඒ ආයතන. අපිට ගිහිල්ලා මේ පරීක්ෂණ කරන්න බෑ. අපේ රජයක් හැටියට දැනට 257 දෙනෙක් රිමාන්ඩ් භාරයේ තියන් ඉන්නවා. 86 දෙනෙක් ඩීఓ දාලා ඉන්නවා. ඩිටෙන්ෂන් ඕඩර් සහ 160 දෙනෙක් රිමාන්ඩ් එකේ ඉන්නවා. ඒතකොට සවුන්දරට ගිහිල්ලා මම නීතිපතිවරයාව පුද්ගලිකව හම්බ වෙනවා මේ නීති කටයුතු ඉක්මන් කරන්න. ඒකෙන්ද රජයක් හැටියට අපි සීලුම දේවල් කරලා ඉවරයි. දැන් ජනාධිපති කොමිසමත් යනවා. ඒකෙන් එන සාක්ෂිත් අරගෙන මේක ඉතාම කෙටි කාලෙකින් ඉවර කරනවා. තමුන්නාන්සලා තමයි කාඩිනල් හිමිපාණ්ඩ තමුන්නාන්සලාගේ පක්ෂයයි තමයි බැන්නේ. උන්වහන්සේ දේශපාලනය කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ උදව් කරන ප්‍රකාශ කරන්න කියලා ඔබතුමාලා කිව්වේ. ඒ නිසා අපි දේශපාලන වාසි ගන්නවා කියලා කියන්නේ අදත් කරන්න හදන්නේ ඔබතුමා ඒක. එතුමා මේකම ඇදගෙන යනවා. දැන් එතුමා පිළිගන්න එපා. මේ දේ වෙන්නේ නැත්තම් ආපහු දවසේ කතා කරන්න ඕනේ. අපි පැහැදිලිව කිව්වා නීති අපි ක්‍රියාත්මක කරනවා. ඔබතුමා අදටත් හෙලා දකින්නවද? හරෙන් ප්‍රනාන්දු කියපු දේ වැරදි කියලා? ඔබතුමා මයික් එක ගාමේ පස්සේ කියන්නේ. ඔබතුමා හරින් ප්‍රනාන්දු කියපු ප්‍රකාශය මම අදත් හෙලා දකිනවා. බොහොම ස්තුතියි. ඔබතුමාට පොඩි කොන්දක් තිබින්න යනවා සතුටු වෙනවා. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට අන්ලිමිටඩ් කෝල් සහ SMS. COVID-19 හමුවේ තම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින දේශීය ගොවීන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත නිරන්තරයෙන් වාර්තා වනවා. දිවිනට බලපා ඇති මේ අයහපත් කාලගුණික තත්ත්වය එම පිරිස් පත් කර ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි. පවතින වත්මන් තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින වනාතවිල්ලුව කජු කර්මාන්තයේ නිලනන් පිළිබඳවයි මේ සටහන. පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගයේ බවට පත්ව ඇත්තේ ගෘහාශ්‍රිත කර්මාන්තයන්. නමුත් පවතින COVID-19 වසංගත තත්ත්වයත් දෙවෙනිට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් මේ කර්මාන්තකරුවන්ට උදා කර ඇත්තේ සෝචනීය කාල පරිච්ඡේදයක්. මේ පාර අපිට කජු හම්බ වෙලා තියෙන්නේ සාර්ථක කජු නෙමෙයි. අනිත් එක අපිට අපනයනය කරගන්න බැරි කොරෝනා ප්‍රශ්නය නිසා නිෂ්පාදනය කොතරම් කරත් අලෙවි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ආර්ථික අතින් බොහොම අමාරුවෙන් අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ මේ අවස්ථාවේ. කජු ඉතා රසවත් වත් මේ කර්මාන්තයේ නිලනන්ගේ ජීවිත නීරස වී ඇත්තේ මිල සීග්‍රේන් පහළ යාම හේතුවෙන්. අර කජු එකෙන් ලෙල්ල සුද්ධ කරන එක කිලෝ එකක් රුපියල් 20යි. දුරට යන්න බෑ වැඩට. ඒ නිසා මෙතන ඇවිල්ලා මේව සුද්ධ කරනවා. මෙලදී ගැනීම් අවම මට්ටමක පැවතීමත් අපනයන වෙළඳපොළ මන්දගාමී තත්ත්වයක පැවතීමත් නිසා මේ කර්මාන්තකරුවන්ට ජීවන අරගලයට මුහුණ දීම අභියෝගයක් වී තිබෙනවා. වැස්ස නිසා ගොඩක් කජු කළු විච්ච ඒවයි පුස්කාප්පු ඒවයි අපිට හම්බ වෙලා තියෙන නිසා අපි නිෂ්පාදනයත් හරි හැටිම කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රදේශ හා නගර ආශ්‍රිත වෙළඳපොළට තමයි මේ විදිහට කජු අලෙවි කරන්නේ. කජු කනවා තරම් පහසු නොවුන Tamanගේ ජීවිත සරි කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන්නේයි. කජු කර්මාන්තයේ නේලෙන්නන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රස්සාව කරන්න බෑ. මේක දැන් එන පාඩුයි අපට. සුද්ධ කරගන්න බෑ. වැස්ස නිසා ලොකු ආදායමක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි කාලය ගත කරන්නේ. කජු සුද්ධ කරනකොට අපිට කිලෝ එකට 80ක් විතර හම්බෙනවා. ඩෙලි වලින් ගලවන අයට හම්බෙන්නේ රුපියල් 20ක්. ඒ වගේ සුළු මුදලකට තමයි වැඩ කරන්නේ. කජු කනවා වගේ ලේසි නෑ. ඉතින් කජු සුද්ධ කරන එක. COVID-19 වසංගතය ලෝපුරා මිනිස් ජීවිතවලට එල්ල කර ඇති බලපෑම කිසිසේත් සුළුපටු එකක් නොවේ. මහා දානපතියාගේ සිට දුගී පැල්පත දක්වාම මේ බලපෑම එකසේ එල්ලවනවා. මෙරට කුඩා කර්මාන්තවල යෙදුණු කර්මාන්තකරුවන්ටත් මේ වසංගතය මරුපහරක් එල්ල කළා. මේ සිය කර්මාන්තය කරගෙන යාමට නොහැකිව අසරණව සිටින පිරිසක් පිළිබඳවයි. මේ යන විදිහට මට පේන්නේ නත්තලත් සයිපොංගල් උත්සවයත් අහිමි වෙන ලකුණු තමයි අපිට දැනෙන්නේ. මේ විසිකන්න තමයි වෙන්නේ. මේ අත් එක තමයි ගිනි තියන්න තමයි මැරෙන්න වෙන්නේ. මේගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ මෙරට ප්‍රචලිත වැත්තේ ගිනිකිලි කර්මාන්තය සම්බන්ධයෙන් මේ ඔවුන්ගේ කර්මාන්තය අද වැටි ඇති තත්වයේ පිළිබිඹුවක්. විවිධ උත්සව අවස්ථාවන් මෙන්ම නත්තල් අලුත් අවුරුදු කාල සීමාවල ගිනිකිලි වලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.
නමුත් ලොවම වෙලාගත් කොරෝනා වසංගතය මේ වන විටත් මෙම උත්සව අවස්ථා පාලනය කර තිබෙනවා. ඒ හරහා මරු කටට වැටි ඇති තවත් එක් කුඩා කර්මාන්තකරුවන් පිරිසක් වන්නේ ගිනිකෙල නිෂ්පාදකයින්. ගුවනේ විවිධ රටා මවන මේ ගිනිකෙල නිෂ්පාදනයේ පසුපස ඇති කතාව එතරම් වර්ණවත් නොවන බවයි මොවුන් පවසන්නේ. පාස්කු පාරේ ඉඳන්ම අපගේ ගිනිකෙලි කර්මාන්තයට පහර වැදුනා. මේ එදා ඉඳන් අද දක්වාම ඇන හිටලයි තියෙන්නේ. ගිනිකෙලි කර්මාන්තයට අවැසි අමුද්‍රව්‍ය සපයන්නන් බෙදාහරින්නන් වැනි දෙවැනි පෙළ ව්‍යාපාරිකයින්ද මේ හරහා අසරණ වී සිටිනවා. දොල අපි මේ රතින් හදර මාතුට මේ ගෙනලා දෙනවා. අපි වගේ තව ගෑන ඉන්න 4-500ක් මේ අවට ඒකත් කරගන්න කියන්නේ රතින් හදර මාතුරු එපා කියනවා. ගිනිකෙලි කර්මාන්තය අවදානම් රැකියාවක්. එම අවදානම දරාගෙන මෙතෙක් කලක් සිදු කළ සිය කර්මාන්තයට නැවතීමේ තිත තබන්නට සිදු ඇති තත්ත්වය ව්‍යාපාරිකයන් විසින් වචනවලට පෙරළුවේ මෙලෙසින්. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ගේ ලක්ෂ 50 සිට ලක්ෂ 500 දක්වා මේ වෙනකොට තමන්ගේ ගබඩාවල එම නිෂ්පාදන ගබඩා කරලා තියලා තියෙනවා මේ වෙනකොට. මේ රජයවත් මැදිහත් වෙලා මේක අපිට සහනයක් බලාපොරොත්තු වෙන තමයි අපි මේ රතින් විචිත්‍රවත් රටාමවන මල් වෙඩිල්ලේත් සිත් පිනා යන නිලාකූරේත් ගිනිකෙලි කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ජීවිත පින්තාරු කරන්නට මේ නත්තලේ හෝ හැකියාවක් ලැබේ නම් COVID-19 වසංගතය හමුවේ යම් හෝ සතුටක් ඔවුන්ට ගෙන දෙන්නට හැකිවනවා නොවේද. සේවකයෝ 20-25 වැඩ කරපු තැන්වල සේවකයෝ එක්කෙනා දෙන්න තමයි දැන් මේ වෙද්දි වැඩ කරන්නේ. ලෝන් අරන් තියෙනවා වාහන වලට පින දාගෙන තියෙනවා. ඔක්කොම උඟ දිනෙකම ණයතුරුස් තියෙනවා. ඒවට හැම දෙනෙක්ම හිරලා ඉන්නේ. දැන් මේ රස්සාව මෙතනින්ම මේ වැල්ලෙන තත්යකට තමයි තියෙන්නේ. එහෙම දැන් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක්ම විෂබීජහරණය කිරීම අද සිදු කෙරුණා. කැකිරාව ගල්කිරියාගම මාර්ගයේ උදුරෝ ප්‍රදේශයේදී බොරළු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මහවැලි මහ ඇලට පෙරළී ගොස් ඇති අතර කැකිරාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයක මෙහෙයුමකින් පසු ටිපර් රථය ගොඩ ගැනීමට මෙලෙස කටයුතු කළා. අයහපත් කාලගුණ හේතුවෙන් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිනියල්ල ආසන්නයේ ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටුණු ආකාරයයි මේ. බණ්ඩාරගම ගැලනිගම හන්දිය අසලදී ආපදාවට ලක් වූ බස් රථයක් ඇදගෙන යාමට යොදාගත් තම්බලක යතුරු පැදියක් හැපි ඒ රාත්‍රී අනතුරක් සිදු අතර ඒ අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කන්තලේ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසියකදී සේරුනුවර දෙහිවත්ත ප්‍රදේශයේ ගසක් මුල දමා ගොස් තිබූ අත්බෝම්බ 5ක් සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ආරක්ෂිතව පුපුරා හැරීම මෙලෙසින්. රටවටා හිරු. හිරු මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිතම පස්වරු 6:55ට. සුබ දවසක්.